Sri-Lanka Telecom සහ Mobitel සේවා එක්තැන්ව SLT Mobitel ලෙසින් අලුත් ගමනක SLT Mobitel එකම එක සබැඳියාව. අලුත් Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2021 ජනවාරි 30 සෙනසුරාදා සිරස්තල නැගෙනහිර ජටිය විදෙස් ආයෝජකයෙකුට දීමේ යෝජනාවට එරෙහිව ආණ්ඩුවේ පක්ෂ 10ක් හිටගනි. ඇමති විමල්ගේ නිවසේදී සාකච්ඡාවක්. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. මෙරට කොවිඩ් මරණ 300ය ඉක්මවයි. වසරේ මුල් දින 30ට මරණ 101ක්. කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටු 6ම පිරෙයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත රටපුරා මුල්පෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන ජයවර්ධනපුර සරසවියෙන් පරීක්ෂණයක්. ජනපති ගම සමග පිළිසඳර අද තනමල් විලදී ජනතා ප්‍රශ්න හමුවේ නිලධාරීන් නිරුත්තර වෙයි. ඔය කියන කැලෑ ප්‍රදේශයක් වෙනම එක තැනක කැලේ අර කියන එක නම මොකක්ද කියන්නේ? ඔය බොරු කියන්නේ 2005 පස්සේ ගාල්ද මෑත කාලෙක. බොරු කියන්නේ. ක්‍රිකට් ගොඩ ගන්න නව ක්‍රිකට් කමිටුවක්. ඇමති නාමල්ගේ තීරණයක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහි වීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබෙනවා. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ නිරනිවසේදී එම පක්ෂවල නායකින් අද පස්වරුවේ හමු වී කළ සාකච්ඡාවකදී මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත අර්බුදය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීම අදත් ක්‍රියාත්මකයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමේ යෝජනාවට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිති ඊයේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අදත් පැවැත්වුණා. මොන බලවේගාවත් මොන පුද්ගලයාවත් මොන සාකච්ඡාවක් දුන්නත් අපි මේ පාර ලිඛිතව ලැබෙන තුරු අපි මේ සටන අතරින්න සූදානම් නැහැ. ඒ වගේම අපි සමුද වෙනකොට තීරණය කරනවා මේක වැඩ වර්ජනයක් දක්වා දියත් කරන්න. මේ අතර මෙම අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ නිල නිවසේදී අද පැවැත්වුණා. ඒ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක නායකින්ගේ සහභාගිත්වයෙන් COVID-19 ආසාදිතව සිට සුවය ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දාසිරි ජයසේකර යන මහත්වරුද ඊට සහභාගී වුණා. මේ අවස්ථාව වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින දේශපාලන පක්ෂ 10ක් ඒකමතිකව අපි එකඟතාවයකට ආවා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඒක වෙනත් කවර පාර්ශවයකටවත් කිසිම කොටසක් හෝ පොඩ්ඩක් හෝ ලොකු කොටසක් හෝ පොඩි කොටසක් හෝ ලබා නොදිය යුතුයි. වරාය අධිකාරිය පමණක් සතු විය යුතුයි. ඉදිරියේදීත් අපි මේ පක්ෂ 10 රටේ සුභසිද්ධිය වෙනුවෙනුත් අපි එකට එකමුතු වෙලා කටයුතු කරන්නත් මේ අවස්ථාවේදී එකඟ වුණා. මහජනයාගෙන් ලැබුණු මහජන සම්මුතියට ජනාධිපතිවරයා ගරු කරන්න ඕනේ. අපේ ජාතික සම්පත් ජනතා අයිතිය අහිමි වෙන කිසියම්ම වූ එකඟත්වයකට හෝ අපි කොන්දේසි විරහිතවම විරුද්ධයි. මෙන්න මේ ස්ථාවරය පැහැදිලිව අපේ කැබිනට් මණ්ඩලය ඇතුළට ගෙන යන්නත් මේ පිළිබඳව වගකිව යුත්තන් අතරට ගෙනියන්නත් අපි තීන්දුව කරගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි මේ එකමුතුව ආරක්ෂා කරගෙන ඉදිරියට යන අපි වැඩ කටයුතු සකස් කරනවා. බටහිර පර්යන්ත උනේ නැගෙනහිර නොදී ඒ කොටස දෙමුයි කියලා තමයි යෝජනා වෙලා තියෙන්නේ. ආණ්ඩුව එමේ යෝජනාවක් ඉදිරිපත් කළා නැහැ. ඉස්ලාම් පන්දු එවන්න කියන්න පන්දු එන ආකාරයට අපි පහර දෙන ආකාරය තීරණය කරු.
මේ වරායත් මේ සේවකයන්ගේ සහයෝගය ආශිර්වාදය කැපවීම මත අපේ රටේ අනාගතය වෙනුවෙන් යොදාගත යුතු ස්වර්ණමය අවස්ථාවක්. වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුව ඊයේ වියත්මග සංවිධානයට ලබා දුන් යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවරගත් බවයි රාජ්‍ය අමාත්‍ය නාලකගොඩ හේවා මහතා පැවසුවේ. නැගෙනහිර පර්යන්තය දියුණු කරන්නේ රජය විසින් කියලා. අපි ජනාධිපතිතුමාට කිව්වා මේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ලිපිය සෞභාග්‍ය දැක්මට එකඟයි. ඒ නිසා අපි ඉල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් රජයේ මේ ගැන සාධනීය විදිහට බලන්න කියලා. මට දැනගන්න ලැබෙන විදිහට කිසි කෙනෙකුගේ මේ පිළිබඳ වෙනත් මතයක් තිබෙන බව මට පෙනෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා එකඟද වියත්මග විදියට ඒ වරාය වෙනත් පර්යන්තයක්. අපි කියන බටහිර පර්යන්තය වගේ ඒ වගේ පර්යන්තයක් අදාන සමාගමට ඉන්දියාවට දෙනවා. නොත් මේ අපි මේ සෞභාග්‍ය දැක්ම ලියද්දිම අපි ලිව්වා බටහිර පර්යන්තයට අපි ආයෝජන කැඳවනවා කියලා. ඒ නිසා නැති පර්යන්තයක් අලුතෙන් හදන්න ආයෝජකයෙක් ආවා කියලා ඒකේ අපේ ප්‍රතිපත්තිය කිසි විරුද්ධත්වයක් නැහැ. වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළා. ඊයේ රාජ්‍ය ඇමති කෙනෙක්ද කොයිද ප්‍රකාශයක් කරනවා අපි දුටුවා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා කියලා. වගකීමක් නැතුව ප්‍රකාශ කළ ගියට අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි රජයට කියන්නේ කරුණා කරලා මේක අපිට ලිඛිතව ප්‍රකාශයක් අවශ්‍යයි. මං හිතන්නේ මේ වියත්මක ඡන්දයෙන් පස්සේ පළවෙනි වතාවට එළියට ආපු අවස්ථාව. ඒ වගේම දැන් සාකච්ඡාට වෙලා තියෙනවා බටහිර ජැටිය දෙනවා නම් නැගෙනහිර ජැටිය ඕගොල්ලන්ට ගන්න පුළුවන්. කිව්වේ මේ පල් හොරෙක්. මේ දුව දෙන්න එපා මේ මාමණ්ඩි. දැන් කියනවා අනිත් පැත්තට හරි. ඒ දුව දෙන්න උඹට පොඩි කෙල්ල දෙනවා හැබැයි හොරාට පල් හොරාට. මේ අතර එළඹෙන සඳුදා වන විට නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටලුව විසඳනු ඇතැයි වරාය අධිකාරිය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඒ කමිටුව සියලු දෙනා සමගම සාකච්ඡා කරලා තමයි අපි අපේ තීරණයට ඇවිල්ලා තියෙන්නේ. අපි හෙට වෙනකොට අපි ඇමතුමාට ඒක බාර දීමට කටයුතු කරනවා. විශේෂයෙන් සමුදා වෙනකොට කැබිනට් මණ්ඩලයට ඇමතුමා විසින් ඉදිරිපත් කරයි අපේ ඒ කැබිනට් පත්‍රිකාව. ඉතාමත් සුබවාදී ලෙස නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය විසින්ම ඉදිරියට දියුණු කරනවා කියන විශ්වාසයෙන් මට කතා කරන්න පුළුවන් මේ වෙනකොට. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. ගම සමග පිළිසඳර 8 වන අදියර අද තනමල්විල අලුත්වැව කුකුල් කටුව වැව්තාවුල්ල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගී වීමට අද පෙරවරුවේ තනමල්විලට පැමිණි ජනාධිපතිවරයා කොටවෙහෙර බංකඩ මහාවිද්‍යාල භූමියේ රැස්ව සිටි පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් සමග සුහද කතාබහක නිරත වුණා. ගැටලුවක් තියෙනවා. අපි පාසලේ ළමයි 800ක් විතර ඉගෙනලා ලබනවා. නමුත් අපේ පාසලේ ඉස්කෝලේ යනවාද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනේ 8 වෙනි අදියර රාජ්‍ය නිලධාරීන් දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා. ඒ තනමල්විල අලුත්වැව කුකුල් කටුව වැව්තාවුල්ල කේන්ද්‍ර කර ගනිමින් අපි දුප්පත්ම ගම් හොයලා තමයි අපි යන්නේ. පාරම්පරිකව භාවිතා කරපු ඉඩම් විවිධ වනජීවී වනරක්ෂණ ප්‍රදේශවලට අයිති වෙලා ඒවා ගැනත් අපි තීරණයක් ගත්තා. පාරම්පරිකව පාවිච්චි කරා නම් ඒ අයට ඒවා ලබා දීලා ඒගොල්ලන්ගේ ගොවිතැන කරන්නට ඒගොල්ලන්ට ඒක අවස්ථාව දෙන්න කියලා. අපි නඩු දාන එකත් ඒක සම්පූර්ණයෙන් නැමැත්තුවා. ඒක ඉක්මනින්ම ඒවා ගැන හොය බලලා ඒ ඉඩම් ලබා දෙන්න එයාට බලපත්‍ර ලබා දෙන්න අපි තීරණයක් කළා තියෙනවා. මේ වැඩසටහනේ මම විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්තුමාන් වගේම ප්‍රාදේශීය ලේකම්තුමාන්ලා ගැන බලාපොරොත්තු වෙනවා. අපි මේ සාකච්ඡා කරලා ගියාට පස්සේ අනිත් නිලධාරීත් එක්ක අපි හඳුනා ගන්න ගැටලු විසඳලා දෙන්න. අපි ඌව පළාත් ඉංග්‍රීසි ගුරු විභාගය හා ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් ඔයා ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට එන්නද බලාපොරොත්තුව? ඔව් සර්. බලන්න පොඩි ලෙක්චර් එකක් දෙන්න ඉංග්‍රීසියෙන්. කියන්නකෝ. ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්න. What is the solution of this problem, sir? කරන් දිගට කියන්න මොකද්ද problem? We have a lot of problems, sir. In 2019, we faced the English teaching exam.
So after that 158 students still unemployment because 100 students got appointment last year, but there are a lot of vacancies in this area, but we have not appointment, sir. Shall I answer in English, sir? නෑ සිංහලෙන් කියන්නේ. අනිත්‍යයටත් දැනගන්න. මේ ඉංග්‍රීසි ගුරුවරු බඳවා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා මට ඊයේ දුරකථනයෙන් අමතලා කිව්වා යෝජනාවක් දුන්නා. අපි ඒකත් එක්ක මේ අවශ්‍ය පාසල් වලට තමයි දෙන්නේ. එතකොට මේ අවශ්‍ය පාසලේ සම්මුඛ පරීක්ෂණයක් තියලා දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න අපි බඳවා ගන්න කටයුතු කරනවා. මේක විතරක් මේ මුල් ලංකාවේම. හොඳටම කතා කරන්න පුළුවන් ඒ ගැන දැනුමක් තියෙන අය තමයි ඉංග්‍රීසි උගන්වනවා නම් එවන්න ඕන. සර් එනවා කියලා සතියකට කලින් තමයි ගමේ සිග්නල් කණුවක් හයි කරේ. අපි එදා ඉඳලා එකට කම්ප්ලේන් මමම මේ දැනට කම්ප්ලේන් 7ක් යොමු කරලා තියෙනවා. දැන් ගැහුවද ඒක? ඉතින් දැන් සර් එනවා කියලා ආරංචි නිසා ගැහුවා. ඒක තමයි එන්නේ. ඒක තමයි. ජනාධිපතිතුමා සම්බන්ධ වෙන වැඩසටහන් පවත්වන ග්‍රාමයන් වලට ව්‍යාපෘතියක් විදිහට අපි සංඝවේදන පහසුකම් ලබා දෙනවා. එතකොට අපිට ආරංචි වගේක් හමු වුණා. ඒක දින දෙකකින් ආස් කර ගන්නවා කියලා. නෑ. ස්ථිරව ඔබට පහසුකම ලැබෙනවා. ඒ අර විරුද්ධවාදීන් කරන බොරු පානීය ජලය සඳහා සහ වාරි ජලය සඳහා අපට කුබුකන් ඔය ව්‍යාපාරය ආරම්භ කරා. ඒක ඉදිගමනින් තමයි යන්නේ මන්දගාමී. ඒක කඩිනම් කර දෙන්න කියලා ඔබතුමාගෙන් කාරණකව ඉල්ලා සිටිනවා. දැනට මූලික කටයුතු කරමින් පවතිනවා. අපි අපේක්ෂා කරන 2022 වර්ෂයේ සිට ඇයි අපි ඒක ඉක්මන් කරන්නේ නැත්නම් මේ අවුරුද්දේ මේ පටන් ගන්න පුළුවන්. අපි අර විදේශ අරමුදල් සංකෝචනය කිරීමට මේකත් හසු වුණා. ඒත් මේ මම හිතන්නේ මේ ප්‍රදේශයට අත්‍යවශ්‍යම ඔව් ඉතින් මේකට ප්‍රයොරිටි එක දීලා මේක ගන්න අපි මේ අවුරුද්දේම ඉක්මනින්ම පටන් ගන්න ක්‍රියාත්මක කරා. මේක 1952 ආරම්භ වෙච්ච එකක්. මේ තත්ත්වය යනකොට අපිට එතනම් දෙවෙනි පරම්පරාවට තමයි මේකේ වතුර බොණ්ඩ වෙන්නේ. ඔව් ඒක තමයි. ඒක ඉක්මන් කරන්න කාන්සා විශේෂයෙන්ම ආයුර්වේදයට හෙළවෙදකමට පාවිච්චි කරන විශේෂ ඖෂධයක් වර්ධනය වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ. ඒ නිසා මම කියනවා මේ කාන්සා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා. පොලිසි ඩිසිෂන් එකක් ගන්න වෙනවනේ නේ. ඉහළ මට්ටමේ සාකච්ඡාවකට පස්සේ තමයි තීරණයක් ගන්න වෙන්නේ. වන්නාරස්සන දෙපාර්තමේන්තුවෙන් ඉඩම් ටික ඔක්කොම අල්ලගෙන ඉවරලා නඩු දාලා තියෙනවා ජනාධිපතිතුමනේ. ඒකට ඒවට දැන් මොකද වෙන්නේ ඉස්සෙල්ලා පරණ නඩු දාපුවට? ඔය කීන පුද්ගලයන්ට නඩු පවර්ලා නැහැ. මේ තියෙන 36 තියෙන්නේ. ලබන මාසේ 12ක්. එතකොට දැන් ඒකට නීතිමය අනුව ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ නඩු ඉල්ලාස් කරගන්න. ඒක ප්‍රශ්නේ ඉවරයිනේ. කඩවර වැව හැදුවට පස්සේ මේ ෆොරස්ට් එකකින් ඇවිල්ලා මේ වෙනකොට කඩවර වැවට ගල් දාලා තියෙනවා. ඒ කුඹුරු කරන කොටසට. ඒ ප්‍රදේශයේ ඝන වනාන්තරය සහිත ප්‍රදේශයක්. එතකොට දැන් මේ වැව මොකද වෙන්නේ? ඔය කියන කැලෑ ප්‍රදේශයක් වෙනම එක තැනක කැලයක් තියෙනවා. අර කියන එක නම මොකක්ද කියන්නේ? ඔය බොරු කියන්නේ 2005 පස්සේ ගල් දෙමින් මෑත කාලෙක. බොරු කියන්නේ. ඒක එහෙම කරන්න එපා. ජනාධිපතිතුමා ආපු වෙලාවටවත් මේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්න අපිට. අපි හරි වේදනාවෙන් ඉන්නේ. ඔය ලෝක බොරුවක් නේ කියන්නේ. මේ ගොවිතැන්වල වැව හදනකොට විරුද්ධ වෙන්න තිබුණානේ. ජෛවික ආධාරයෙන් ඔය වැව හැදුවේ. එහෙම කරන්න එපා මිනිස්සුන්ට. ව්‍යාපෘතියක් කරවම ඒ ව්‍යාපෘතියට අපි සල්ලි ණය ගෙවන්න ඕන පිටරටට. හැබැයි ඒ ව්‍යාපෘතිය කරනකොටම ඒක යටතේ හඳුනා ගන්නවා කරන දේ. එහෙම නැත්නම් සල්ලි දෙන්නේ නැහනේ. එතකොට ඒ කාලේ හඳුනාගත්ත ඉඩම් ප්‍රමාණය මෙන්න මේක වගා කරනවා කියලා ඒ අනුව ක්‍රියාත්මක කරන්න. මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 300ය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ තවත් මරණ 8ක් ඊයේ වාර්තා වීමත් සමගයි. අද කොවිඩ් ආසාදිතයින් 406 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. තවත් මරණ 8ක් වාර්තාවීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගියා. කොළොන්නව පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්, පානදුර පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, ගාල්ල පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් හා කළුතර පදිංචි 90 හැවිරිදි කාන්තාවක් ඊයේ වාර්තා වූ මරණ අතරට අයත්. එමෙන්ම මොරටු පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්, පිළියන්දල පදිංචි 43 හැවිරිදි කාන්තාවක්, සයින්ද මරුදු පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක් හා රත්නපුර පදිංචි 66 හැවිරිදි කාන්තාවක්ද COVID-19 ආසාදිතව මිය ගොස් තිබුණා. වසරේ ගෙවුණු දින 30ක කාලය තුල පමණක් COVID ආසාදිත මරණ 101ක් සිදුව තිබුණා. වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සැලකීමේදී ජනගහනයෙන් සෑම මිලියනයකටම මරණ 13ක අනුපාතයක් පවතින බවයි. දිස්ත්‍රික්ක 17කින් COVID-19 ආසාදිතයන් 859 දෙනෙකු ඊයේ හඳුනාගත්තා. ගෙවුණු දින 10ක කාලය තුල දෛනික ආසාදිතයින් වාර්තා වීම 700ත් 900ත් අතර අගයක පවතිනවා.
වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සැලකීමේදී ජනගහනයෙන් සෑම මිලියනයකටම ආසාදිතයන් 2825ක අනුපාතයක් පවතින බවයි. වැඩිම ආසාදිතයන් ඊයේත් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 313ක්. ගම්පහින් 211ක්, කුරුණෑගලින් 79ක්, කළුතරින් 78ක්, පුත්තලමින් 47ක්, අම්පාරින් 22ක්, අනුරාධපුරයෙන් 20ක්, මාතරින් 20ක් හා තවත් දිස්ත්‍රික්ක 9කින් ආසාදිතයන් 69 දෙනෙකු වාර්තා වුණා. වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 30 දෙනෙකුට හා වවුනියාව මූලස්ථාන පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. බදුල්ල මහරෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් 30 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. ඒ අතරින් අයෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවක් වන අතර අනෙක් දෙදෙනා බදුල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන් තවත් ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වූ අතර ඒ අතරට භික්ෂුන් වහන්සේ නමක් හා මෞලවිවරයෙකුද අයත්. කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කළ වාට්ටු 6ම රෝගීන්ගෙන් පිරියාම නිසා අලුතින් රෝහල වෙත එන රෝගීන් වෙනත් රෝහල් වෙත යොමු කිරීමට සිදුව තිබෙනවා. පොල්ගස් ඕවිට වැතර මහාවිද්‍යාලයේ ගුරුවරියකට වෛරසය ආසාදනය වී ඇතැයි පසුගියදා තහවුරු වීමත් සමග ඇගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ඇගේ පවුලේ තවත් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනාම කහතුඩුව රිලාවල ප්‍රදේශයේ පදිංචි අයයි. හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ දෙවන වසර සිසුවෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි නාවලපිටිය මහරෝහලේදී සිදු කළ PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. උණ තත්ත්වයේ හේතුවෙන් දරුවා හැටන්හි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබූ නමුත් පසුව උණ තත්ත්වයේ උත්සන්න වීම නිසා රෝහල්ගත කළ අවස්ථාවේ ආසාදිත බව තහවුරු වුණා. දින 56ක කාලයක් හුදකලා තත්ත්වයේ ක්‍රියාත්මක මහනුවර මහයාව ප්‍රදේශයේ පාසල් දරුවන්ගේද සහභාගිත්වයෙන් අද ප්‍රදේශවාසීන් විරෝධතාවයක් ක්‍රියාත්මක කළා. ඒ තවත් දින 14කට හුදකලා තත්ත්වයේ දීර්ඝ කිරීම හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ද ඇතුළුව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමට විරෝධය පළ කරමින් මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 62000 ඉක්මවා තිබෙන අතර සුවය ලැබූ සංඛ්‍යාව 56277 දක්වා අද ඉහළ ගියේ තවත් 879 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව යාමත් සමගයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත රට තුළ භාවිතය ඊයේ ආරම්භ වූ අතර පළමු දිනේම පුද්ගලයන් 5286 දෙනෙකු සඳහා එන්නත ලබා දුන් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. බස්නාහිර පළාතේ රෝහල් වලට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සෞඛ්‍ය සේවකයින්ට හා ආරක්ෂක අංශ නිලධාරීන්ට එන්නත් කරණය අද සිදු කෙරුණා. පොලිස් නිලධාරීන් සඳහා එන්නත ලබා දීම හෙට නාරාහෙන්පිට පොලිස් රෝහලේදී සිදු කිරීමට නියමිතයි. තව සති 4කින් දෙවෙනි මාත්‍රාව ලබා දෙනවා. ඒ සඳහා මාත්‍රාව අපි ළඟ තියෙනවා. හැමදාම ප්‍රධානයන් බලාපොරොත්තු වෙන්න බෑ. අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිවම ඊයේ උපදෙස් දුන්නා. ඒට හැකි ඉක්මනට මිලදී ගැනීම කරන්න කියලා. ඒ අනුව SPC ආයතන දැනටමත් ඒ කටයුතු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙන මාර්තු 1 වෙනි සතිය වෙනකොට මේ රටේ ජනගහනයට 60ට වැඩි අයගෙන් ආරම්භ කළා ඒ එන්නත් කටයුතු කරන්න. පුරුෂ පුද්ගලයන්ට මදසරුභාවයක් ඇති වෙනවා කියලා කියනවා මේකෙන්. එහෙම කිසිම මදසරුභාවයක් ඇති වෙන්නේ ඒක සම්පූර්ණ අමූලික බොරු. එන්නත ලබා දීමත් සමග සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිකරණය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ සහ ප්‍රතිශක්ති ආසාත්මිකතා හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්තර යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙතෙක් එන්නත ලබා දුන් කිසිවකුටත් ආසාත්මිකතා ලක්ෂණ පෙන්වා නොමැති බව ජාතික බවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා සඳහන් කළා. සමහර අයට මේ එන්නතින් පසු මද උණ තියෙන ගතියක්, ඇඟපත වේදනා ගතියක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය අපි දන්නවා කුඩා දරුවන්ට එන්නත් ලබා දුන්නාම මේ වගේ උණ ගැනීම, ඇඟපත වේදනා ඇති වෙන බව. මේවා එන්නතෙන් වන සාමාන්‍ය ප්‍රතිඵල. හොඳ කාරණය තමයි මේ දක්වා කිසිම කෙනෙකුට මේ එන්නත නිසා අසාත්මිකතාවයක් වාර්තා වෙලා නැහැ. ඒක ඉතාමත් වැදගත් දෙයක්. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා රක්ෂණාවරණයක් සැපයීම වෙනුවෙන් People's Insurance ආයතනය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග ගිවිසුමකට එළඹ තිබෙනවා. සංචාරකයෙකුට වෛරසය ආසාදනය වුවහොත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ රෝහල් ගත කිරීම හා නිරෝධායන හෝටල් ගාස්තු සඳහා වන වියදම් මෙම රක්ෂණාවරණයෙන් ආවරණය කෙරෙනවා. මෙම අනිවාර්ය රක්ෂණ ක්‍රමය අන්තර්ජාලය හරහා සංචාරක වීසා සඳහා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සංචාරකයින්, ශ්‍රී ලංකා නොවන විදේශ ගමන් බලපත්‍ර දරන්නන්, ද්විත්ව පුරවැසි බලපත්‍ර දරන්නන් හා ව්‍යාපාරික වීසා දරන්නන් සඳහා පිරිනමනු ලබනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත සිය සමාජික රටවල සියලුම වැඩිහිටියන්ට ලබා දීම සඳහා යුරෝපා සංගමය අනුමැතිය ලබා දී තිබෙනවා. එම සංගමයේ සමාජික රටක් වන ජර්මනිය පවසා තිබුණේ සිය ජනගහනයෙන් වයස අවුරුදු 65ට වැඩි අය සඳහා මෙම එන්නත ලබා නොදෙන බවයි.
වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම යුරෝපා සංගමය ඖෂධ නියාමක අනුමත කර තිබෙනවා. මෙය යුරෝපා සංගමය විසින් අනුමත කරනු 3 වැනි එන්නතයි. එන්නත් ලබා දිය යුත්තේ කුමන පුද්ගලයන්ටද යන්න යුරෝපා සංගමයට අයත් රටවලට තනිතනිව තීරණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ අතරින් ජර්මනිය ඊයේ නිවේදනය කර තිබුණේ එන්නත වයස අවුරුදු 65ට වැඩි පිරිස් වෙත ලබා නොදෙන බවයි. කෙසේ වෙතත් සියලු වැඩිහිටි පුද්ගලයන් සඳහා එන්නත ලබා දීමට නිර්දේශ කරන බව ඊට අනුමැතිය ලබා දීමෙන් යුරෝපා සංගමය දැන් පවසනවා. එන්නත් සැපයීම සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සමග පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ යුරෝපා සංගමය මින් පෙර පවසා තිබුණේ එන්නත අපනයනයට සීමා පනවන බවයි. එවන් තත්ත්වයක් තුළ මෙම අනුමැතිය ලබා දීම විශේෂත්වයක්. මේ අතර කොවිඩ් එන්නත සැපයීම සම්බන්ධයෙන් ධනවත් රටවල් ලොව දුප්පත් රටවල තත්ත්වය සලකා බැලිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවන්නේ එන්නත් අසීමිත ලෙස ගබඩා කිරීමෙන් වසංගතය තවත් තීව්‍ර වනු ඇති බවටයි. ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 10,27 ලක්ෂය ඉක්මවා ගියා. සිදු ඇති ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 22,18,000කට අධිකයි. නිසි කරුණු අධ්‍යයනයකින් තොරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙරටට එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අද ලිපියක් බහර දෙමින්. මහජන යුතුකම් කේන්ද්‍රයේ නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ මූලස්ථානයට අද ලිපියක් බහර දුන්නා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ මහත්මිය පසුගිය දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ල කළ මානව හිමිකම් චෝදනාවලට විරෝධය පළ කරමින් මානව හිමිකම් කඩකිරීම පිළිබඳ විශ්වාසනීයත්වයෙන් යුත් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කිරීමට පසුගියදා මහ කොමසාරිස්වරිය සිය වාර්ෂික වාර්තාවෙන් කළ යෝජනාවට එම ලිපියෙන් විරෝධය පළ කර තිබෙනවා. එමෙන්ම මෙරට කොවිඩ් මනසිරුරු ආදාහනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ කමිටුවක් පසුගියදා දක්වා තිබූ අදහස් වලටත් මහජන යුතුකම් කේන්ද්‍රය සිය විරෝධය පළ කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 4 දෙනෙකුගෙන් යුක්ත සමාජිකයන්ගෙන් යුත් විශේෂ කමිටුවක් විසින් නිවේදනයක් නිකුත් කළා. ලංකාවේ කොවිඩ් මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් පවතින තීන්දුව වෙනස් කරලා වහාම සුළු ජාතිකයන්ට සාධාරණයක් ඉටු කරන්න කියලා. ඒ සමාජිකයෝ 4 දෙනාගෙන් එක්කෙනෙක්වත් වෛද්‍ය ශාස්ත්‍රයටවත් සෞඛ්‍ය ශාස්ත්‍රයටවත් සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ප්‍රාථමික සෞඛ්‍ය සහ කොවිඩ් මර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ විසින් පත් කළ කමිටුවෙනුත් නිර්දේශ කරලා තියෙනවා කොවිඩ් මරණ භූමි දානය සඳහා ඉඩ ලබා දිය යුතුයි කියලා. හැබැයි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මාධ්‍ය සාකච්ඡාවක් තියලා පහුගිය දවසක කියනවා මම එහෙම කමිටුවක් පත් කළෙත් නෑ, මම එහෙම කමිටුවක් ගැන දන්නෙත් නෑ, මට ඒක අදාළත් නෑ කියලා. සුදර්ශනී පත් නොකළ කමිටුවක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය කතා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්ුත් අපට ගැටලුවක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව අද වෙනකොට එක්සත් ජාතීන්ගේ මළමිනී හිමිකම් සුරකින කොමිසන් සභාව බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි එකක් කියන්නේ ආණ්ඩුවක් හැටියට ඔය අන්තගාමීන් වෙනුවෙන් සම්බන්ධයෙන් අපි බය නැහැ. අන්තගාමීත්වයක් ඇති වෙයි සටන් ඇති වෙයි කියලා කවුරුහරි කියනවා නම් ඒකට නම් අපි බය නැහැ. අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම අපේ රණවිරුව සම්බන්ධයෙන් අපේ රණවිරුවන් කිසිම වෙලාවක අපි පාවා දෙන්න උත්සාහ කරන්නේ නැහැ, පාවා දෙන්නෙත් නැහැ. කොළඹ ගුණසිංහපුර ප්‍රධාන බස් නැවතුම් පොලේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වේලා සටහන්කරුවන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර දහවන කළමනාකරුවන් දෙදෙනෙකුට ස්ථානමාරු ලබා දී පරීක්ෂණ සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. ඒ වසර ගණනාවක සිට සිදු කරන අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා සිදු කළ අනාවරණයෙන් පසුවයි. මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවාධිකාරියට අයත් ගුණසිංහපුර ප්‍රධාන බස් නැවතුම් පොළ තුළ සිදුවන අකටයුතුකම් පිළිබඳව අද දෙරණ උකුස්සා පසුගිය 24 වනදා රට හමුවේ අනාවරණ කළා. ඒ සිටින වේලා සටහන්කරුවන් බස් කොන්දොස්තරවරුන්ගෙන් මුදල් ලබා ගත්තේ මෙලෙසින්. මෙහි වේලා සටහන්කරුවන් සෑම බස් රථයකින්ම රුපියල් 100 බැගින් ලබා ගන්නා අතර ඒ ලෙස ලබා ගන්නා මුදල් එහි කළමනාකරු විසින් එකතු කරගනු ලබනවා. උකුස්සා සිදු කළ අනාවරණයෙන් පසු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති OW ප්‍රසන්න මහතා ඇතුළු නිලධාරීන් ගුණසිංහපුර බස් නැවතුම් පොළ වෙත පැමිණියා. මේ වෙනකොට 3 දිනක වැඩ තහනම් කරලා තියෙනවා. ඊට අමතරව ඒ අදාළ පුද්ගලයන්ගේ නියාමනය කරන ප්‍රධානියා රාජකාරියාගේ හරියාකාරව නොකිරීම පිළිබඳව එයාගේ ස්ථාන මාරුවක් කරලා තියෙනවා.
මෙතන ඉන්න අනෙක් අයටත් ඒ අවශ්‍ය කරන කටයුතු පරීක්ෂණ පවතල සිදු කරගෙන යනවා. මම සියලු බස් රථ හිමියන්ගෙන් සහ රියදුරු මාතුරු කොන්දේසි මාතුරු සියලු දෙනාගෙන් ඉල්ලන්නේ කාටවත් කප්පන් දෙන්න ඕනේ නැහැ. ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ක්‍රියා රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා අවධානය. තවත් පුවත් කිහිපයක් දැන්. පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණියේ යයි සැකකරන යතුරු පැදිය බොල්ගොඩ ගඟේ ඌරකඩුව තොටුපළ ආසන්නයේදී අද සොයාගැනුණා. යතුරු පැදියේ අංක තහඩු ආසනයේ තෙල් ටැංකිය ආදිය ගලවා ඉවත් කර තිබුණා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාස නිලධාරීන් විසින් ප්‍රබල මද්‍රව්‍ය ව්‍යාපාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බන්ධනාගාරයේ සිට මෙහෙවන මද්‍රව්‍ය ව්‍යාපාරමක් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ ඔස්සේ අනාවරණ කරගත් කරුණු අනුව අංගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් සහ අයිස් ග්‍රෑම් 21ක් සමග 26 වෙනි තරුණයෙකු මුල්ලේරියාව පොලිස් නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ පොලිස් භාරයට ගැනුණා. මුල්ලේරියාව මූලික රෝහලේ කනිෂ්ඨ සේවකයින් 3 දෙනෙකු අයිස් මද්‍රව්‍ය චෝදනාවට අදාළව මුල්ලේරියාව පොලිස් නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සමාජිකයින් අද සේවයේ නිවත්ව විරෝධතාවයක නිරත වුණා. එහිදී අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් පැමිණි නිලධාරීන් එම ස්ථානයට පැමිණීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. අමානුෂික ලෙස පාර දීලා අරන් ගිය මේ මාතුරු අත දෙන්න තමයි පොලිසිය මාතුරු. අපි පොලිසියෙන් මැදිරිගිරිය දහම්බැව ප්‍රදේශයේ පුද්ගලයෙකු අනාරක්ෂිත ලෙස අටවා තිබූ විදුලි රැහැනක ගැටීමෙන් කවුඩුල්ල රක්ෂිත ආශ්‍රිතව ජීවත් වූ වන අලින් 2 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අද ක්‍රීඩා පුවත් ගෙනෙන්නේ චතුර කොඩිතුවක්කු. චතුර අයිබෝන්. අයිබෝන් දිලීප. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ නව ක්‍රිකට් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. නව තේරීම් කමිටුවක් පත් කිරීම දැනට පවතින ප්‍රථම පන්තියේ ක්‍රිකට් තරගාවලිය ගැන සලකා බලා එහි ව්‍යුහය අවම වශයෙන් කණ්ඩායම් 8ක් හා උපරිම කණ්ඩායම් 14ක් ලෙස පවත්වාගෙන යාම, නව සුපිරි පළාත් තරගාවලියක් සංවිධානය කිරීම සහ කණ්ඩායම් 5ක් ඊට එක් කිරීම, ජාතික කණ්ඩායමට පත් කළ යුතු ඉහළ හැකියාවන් සහ සුදුසුකම්ලත් නිලධාරීන් හඳුනා ගැනීම, ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ ගිවිසුම් සැලසුම් කිරීමේදී දිරිගැන්වීමේ පටිපාටිය ගැන සලකා බැලීම, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවන් මගින් ක්‍රීඩකයින්ගේ හා සහායකයින්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ විනය ගැන වඩාත් සැලකිලිමත් වීම, තවදුරටත් ජාතික හා අන්තර්ජාතික ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීමේදී ඒ සඳහා නිර්දේශිත ක්‍රිකට් කමිටුවක් නම් කිරීම යන කරුණු 7 ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා සිදු කර තිබෙනවා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා ක්‍රිකට් ආයතනය යටතේ නව ක්‍රිකට් කමිටුවක් පත් කිරීමට නාමල් රාජපක්ෂ මහතා නිර්දේශ කර ඇති අතර අමාත්‍යවරයා ඊට සුදුසු පුද්ගලයන්ගේ නම් කිහිපයක්ද යෝජනා කළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණා. එම කමිටුවට අරවින්ද ද සිල්වා ඇතුළු හිටපු විශිෂ්ට ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඇතුළත් බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.